හරි. හැමෝටම අයිබෝන් පුතේ. අපි අද මේ වීඩියෝ ක්ලිප් එකේදී සාකච්ඡා කරන්න යනවා මම කලින් කිව්වා වගේම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයක් හදන විදිය. හිමිකම කියලා කියන්නේ සමාගමක හිමිකමනේ. සමාගමක හිමිකම කිව්වම අපි මේ හිමිකම බෙදුව ප්‍රධාන කොටස් දෙකක් යටතේ අවසානයේ හදපු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ලියුව මතක ඇති. ප්‍රකාශ කළ ප්‍රාග්ධනය. ඒකේ කොටස් දෙකක් හඳුනාගත්තා. එකක් සාමාන්‍ය කොටස් අනිත් එක වර්ණීය කොටස්. මතකද මෙහෙම? ප්‍රකාශ කළ ප්‍රාග්ධනයේ කොටස් වර්ග දෙකක් කතා කළා. ඊට පස්සේ සංචිත. සංචිතයට සංචිත තුනක් හතරක් අපි කතා කරනවා. එකක් ප්‍රත්‍යාගරණ සංචිත. වත්කම් ප්‍රත්‍යාගරණයෙන් ඇතිවන සංචිත අපි කතා කරලා තියෙනවා මේක. ඊට පස්සේ පොදු සංචිත. අවසානට රඳවාගත් ලාභ. නැත්නම් අපි කියනවා රඳවාගත්තේ ඉපැයි. මේ තුන විතරක් දැනන් හිටියම හොඳටම ඇති. හරිද? ඔන්න ඔය. නැත්නම් මෙන්න මේ කියන හිමිකමේ සිදුවෙච්ච වෙනස් වීම. ආරම්භක සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට වඩා අවසානික වැඩි වුණාද? ඒ වැඩි වෙන්න හේතු උනේ මොකක්ද? ආරම්භක වර්ණීය කොටස් ප්‍රාග්ධනයට වඩා අවසානික වැඩි වුණාද? ඒම හේතුනේ මොනවද? අඩු වුණාද? හේතු මොනවද? ඔයාලා මතකද කලින් ගානේ මම පොදු සංචිතවයි රඳවාගත්ත ලාභේ හදලා පෙන්නුව වෙනස් වුණා. ආරම්භක ශේෂ වලට වඩා වෙනස් වුණා අවසාන ශේෂ. අන්නේ වෙනස් වීම ගණනය කරන ප්‍රකාශනයට තමයි අපි කියන්නේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය කියලා. ඒ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ආකෘතිය තමයි මම මේ හදලා තියෙන්නේ. විස්තරය කියලා තීරුවක් තියෙනවා. ඒ කියන්නේ ඔය කියන හිමිකම වැඩි අඩු වෙන්න බලපාපු හේතුව ලියන්නේ මේ විස්තරේදී. එතන වටිනාකම් තීරු කීපයක් තියෙනවා. මේ වටිනාකම් තීරු මම පිළිවෙලට ලියා ගන්නවා මෙන්න මේ හිමිකමේ කොටස්. එකක් තමයි ප්‍රකාශ කළ ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස්. අනිත් එක ප්‍රකාශ කළ ප්‍රාග්ධනය වර්ණීය කොටස්. ඊළඟ එක ප්‍රත්‍යාගණන සංචිත. ඊළඟ පොදු සංචිත. ඊළඟ එක රඳවාගත්ත ලාභ. ඊළඟ එක එකතුව. හරිද? ඔන්න ඔය විදියට අපි හිමිකමේ තීරු ටික නම් කරගන්න ඕනේ. අවසානට එකතුව කියලා තීරුවක් ගන්න. එක ගන්න බැරි නම් කමක් නැහැ. ගානේ හදනකොට ඊටමදිනුත් මේ එකතුව තීරුවක් දාන්න ඕනේ නැහැ. හැබැයි අනිත් තීරු ටික නම් කරන්න. නම් කරලා ඒ ගානේ දීලා තියෙනවා මේ වගේ ආරම්භක ශේෂ. ඒවා ඊගේ ශේෂය කියලා නම් කරගන්න. මේ එක එක තීරු වල වටිනාකම් දාගන්න. මම එක උදාහරණයකින් උගන්වන්න යනවා. ඒ තමයි ඔයගොල්ලෝගේ නිබන්ධනයේ තියෙන දෙවන උදාහරණය. සීස සෙරෙන්ඩිප් පොදු සමාගමේ 2019 3.31 දිනට දීලා තියෙනවා ශේෂ පිරික්සුමේ උද්ෘතයක් අපිට ඕන ටික දීලා තියෙනවා. මම ඒකේ මේ ශේෂ ටික දා ගන්නවා. සාමාන්‍ය කොටස් 11600යි. ආරම්භක ශේෂය මෙතෙන්ට. වර්ණීය කොටස් පුතේ 2800යි. ප්‍රත්‍යාගණන සංචිත 800යි. පොදු සංචිත 3800යි. රඳවාගත් ලාභ 4600යි. මේ ටිකේ සම්පූර්ණ එකතු වෙනවා 23600යි. මේ ටිකේ එකතුව. දැන් අපි බලමු එකින් එක ගනුදෙනු ටික. ගනුදෙනුත් එක්ක බලමු මේව වැඩි අඩු වුණාද වුණොත් මේක ලියමු. හරිද? පළවෙනි අතිරේක තොරතුරු 2018 2019 වර්ෂයේ ලාභය 2050කි. මේ 350 පොදු සංචිතයට මාරු කිරීම. 350 පොදු සංචිතයට මාරු කරන්න කියලා කියනවා. හරිද? එතකොට මේකේ තව තියෙනවා පහලට ගැලපිලි. දෙවෙනි එකේ තියෙන කොටස් ටික තුවා සිදු කළාලු. තුන්වෙනි එකේ තියෙන්නේ
සාමාන්‍ය කොටස් නිකුතුවට සම්බන්ධව මුදල් ලැබීම. හතරවෙනි එකේ තියෙන ඉඩම් ප්‍රත්‍යාකරණය. පස්වකේ තියෙන්නේ ගොඩනැගිලි ප්‍රත්‍යාකරණය. හයවෙනි එකේ තියෙන ලාභාංශ වර්ණීය කොටස් සම්බන්ධ කොටසක් දීලා තියෙනවා. එතකොට මේ වර්ෂයේ ලාභන 2050. හැබැයි අපි මේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයට ගේන්න ඕන පුතේ මුළු විස්තීර්ණ ආදායම. දැන් මුළු විස්තීර්ණ ආදායම හදන්න නම් වර්ෂයේ ලාභයට ගලපන්න වෙනවා. මේ ගානේ දීලා තියෙන ප්‍රත්‍යාකරණ ටික. එහෙනම් මං අයින් එක හදා ගන්නවා මුළු විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම් ගණනය. එකට ගන්නවා වර්ෂයේ ලාභය මම 2050යි. මේ වර්ෂයේ ලාභය 2050 නේ තියෙන්නේ. ඔව් 10 සංඛ්‍යාවලින් 2050 හොඳේ. ප්‍රත්‍යාකරණයේ තියෙන්නේ මේකේ කොතනද? පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. ඉඩම් ප්‍රථම වතාවට ප්‍රත්‍යාකරණය කිරීමෙන් ලැබුණු ලාභය ශේෂ පිරික්සුම තුල නිරූපණය වේ. බලන්න ශේෂ පිරික්සුමේ තියෙනවා ඉඩම් ප්‍රත්‍යාකරණ අගය 6800යි. ප්‍රත්‍යාකරණ සංචිතය කියලා තියෙන ඔය 800 තමයි එතකොට. මේ ප්‍රත්‍යාකරණ සංචිතය කියලා දැනට 800ක් දීලා තියෙනවා. ඒක ඉඩම් වලින් පැන නැගුණ ප්‍රත්‍යාකරණ අතිරික්තේ නැත්නම් ලාභය කියලා කියන්නේ. 2019 3.30ක දින මෙම ඊටම නැවත ප්‍රත්‍යාකරණය කළ අතර අර පළවෙනි එකනේ තියෙන්නේ 800. ඔය 800 පළවෙනියටම කරපෙකි. නැවත ප්‍රත්‍යාකරණයක් කරනවලු. නැවත ප්‍රත්‍යාකරණයේදී ඒක 5600ක් තක්සේරු කරනවා. එතකොට දැන් ඊටම වටිනාකම තියෙන 6800නේ. 6800ක් තියෙන ඊටම 5600ක් වෙනවා කියන්නේ 18න් 6ක් 2යි. 1200කින් ඉඩම අඩු වෙනවා. එතකොට ඉඩමේ අගය අඩු වෙන 1200 පාඩුයි අපිට. හැබැයි අපි දන්නවා පළවෙනි පාර ප්‍රත්‍යාකරණ ලාභ ලැබලා දෙවෙනි පාර මෙහෙම අලාභ ලැබුවොත් අපි දන්නවා මේ අලාභේ හිලව් කරන්න පුළුවන් පළවෙනි පාර අතිරික්තයේ ප්‍රමාණයට. ඒ කියන්නේ 800ක් හිලව් කරන්න පුළුවන්. 800ක් හිලව් කරාට පස්සේ තවත් ප්‍රත්‍යාකරණ අලාභයක් අපි ගාව ඉතුරු වෙනවා. කීයද තවත් ප්‍රත්‍යාකරණ අලාභ ඉතුරු වෙන්නේ? තවත් 400ක් අපි ගාව ඉතුරු වෙනවා ඊට මේ. තවත් 400ක් ඉතුරු වෙනවා. හරිද? ඒ කියන්නේ මේ 1200න් කලින් අවුරුද්දට 800 අඩු කළාම තව 400ක් ඉතුරු වෙනවා ප්‍රත්‍යාකරණ. එහෙනම් මෙතනින් අඩු කරනවා ප්‍රත්‍යාකරණ අලාභය වරාන් ඇතුලේ මම දානවා ඔයාලට පහසුවට අවබෝධ කරගන්න ඉඩම කියලා 400. ඔන්න ඕක කරන්න ඕන මුලින්. මොකද්ද? ඉඩම් ප්‍රත්‍යාකරණ අලාභය ගලප ගන්න ඕනේ ඔතන හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයට එන්න කලින් පෙර වැඩේදී. හරි. එතකොට මේ කියන කොටස දැන් මොකද මේ ඉඩම් ප්‍රත්‍යාකරණයක් මම ගලපනවානේ. මම ලේසියකට තීරු ටිකක් දාන්නම්කෝ. හරිද? තියෙන්නේ 2050යි සුද්ධ ලාභය. 2050යි සුද්ධ ලාභය. මම මෙතෙන්ට ගන්නවා ඉඩම් ප්‍රත්‍යාකරණ ලාභය ආවේ අපිට 400. හරිද? මේක ඍණ විදියට ගත්තේ. අලාභ කියන්නේ 400නේ. හරිද? එතකොට දැන් මේ ප්‍රත්‍යාකරණ අලාභයක් කරලා තියෙන්නේ. ඉඩම ප්‍රත්‍යාකරණ අලාභයි. හරිද? එතන ඔන්න ඕක මතක තියාගන්න ඉඩම කොහොමද ප්‍රත්‍යාකරණය කළේ. ඊට පස්සේ තව ප්‍රත්‍යාකරණයක් තියෙනවානේ. ඒ තමා පස්වෙනි ගැළපිල්ල. ගොඩනැගිල්ල ප්‍රථම වතාවට ප්‍රත්‍යාකරණය කරන 5800කට ගොඩනැගිල්ල පිරිවැය 7200යි ගොඩනැගිල්ල සොය වෙන් කිරීම 2000යි. 7200ක ගොඩනැගිල්ලෙන් 2000 කඩුනාම සොය ටික 5200යි ගොඩනැගිල්ල වටින්නේ. ඒ ගොඩනැගිල්ල 5800කට ප්‍රත්‍යාකරණය කරාම 600ක් වැඩි අගේ 600ක් වැඩි කියන්නේ ප්‍රත්‍යාකරණ අතිරික්තයක් බියවනවා කොච්චරකද 600ක. එතකොට ඔන්න ඔය ප්‍රත්‍යාකරණ අතිරික්තය 600 අපිට ප්‍රත්‍යාකරණ ලාභයක් විදියට ගන්න ඕනේ නේද? ප්‍රත්‍යාකරණ ඒ 600 ගන්න ඕන ප්‍රත්‍යාකරණ ලාභයක් විදියට. එහෙනම් මෙතෙන්ට එනවා ආයේ ප්‍රත්‍යාකරණ ලාභය ඒ මොකද්ද ගොඩනැගිල්ල 200 600යි නේ 600යි මේක අලාභයේ ඍණ මේක 600 ධන. හරිද? එතකොට
මේකේ තාම මොනවද තියෙන්නේ? දැන් ඉඩම ප්‍රත්‍යාගන්න ලාභයක් තියෙනවා අපිට. එතකොට අපි කරන්නේ ප්‍රත්‍යාගන්න ලාභය ඉඩම් ප්‍රත්‍යක්ෂ ලාභය ඉඩම් ගිණුමෙන් අඩු කරන්න ඕනේ. ද්විත්ව ස්ථාන ගත්තොත් කොහමද එන්නේ? ඉඩම් වලට බැර 1200යි මේ 1200ම ඉඩම් වලට බැර 800 හර වෙනවා සංචිතයට ප්‍රත්‍යාගන්න සංචිතවල සංචිතෙන් අඩු වෙනවා. 400 හර වෙනවා ලාභයට. 400 හර වෙනවා ලාභයට කියලා අපි දන්නවා. එතකොට මේ 2050 ලාභය ආවේ කොහමද? මේ 2050 ලාභය ආවේ මේ 400 අඩු වෙන්නේ නැතිව. හරිද? එහෙනම් ඔන්න මේ 2050 මේ 400 අඩු කරන්න මුලින්ම අඩු කළාට පස්සේ ලාභ වෙනවා සංශෝධිතයි 1650. මම එක පැහැදිලිවම ලියන්නම් මේක සංශෝධිත ලාභය. නැත්තම් පැහැදිලි අමාරු වෙවි. සංශෝධිත ලාභ 1650යි. ඕකෙන් ගලපන්න ඕනේ එකක් තමයි එකතු වෙන්න ඕන එක මොකද්ද? ප්‍රත්‍යාගරණ ලාභය ඒ කීයද? ගොඩනැගිල්ල එක 600 එක එකතු වෙන්න ඕන. ඒ වගේම අඩු වෙන්න ඕනේ ප්‍රත්‍යාගරණ සංචිතෙන් ඒ කියන්නේ ඉඩම් කියලා අපේ තිබ්බ සංචිතෙන් 800. සරලව කිව්වොත් මොකද්ද වෙන්නේ? මෙන්න මේ ප්‍රත්‍යාගරණ සංචිත ආරම්භයේ තියෙන 800න් ඒ 800ම අඩු වෙන්න එපයි. ඒතර බිඳුවයිනේ. ඒකට අලුතෙන් අර ගොඩනැගිලි ප්‍රත්‍යාගරණයෙන් ඇති වෙන 600 එකතු කළාම 600 හැදෙන්න ඕනේ. ඔකට වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා එකතු වෙන 600 වෙනම ලිව්වා. අඩු වෙන 800 වෙනම ලිව්වා. සංශෝධිත ලාභය වෙනම ගත්තේ. ඒතර සංශෝධිත ලාභය ගත්තේ වර්ෂයේ ලාභයෙන් ඉඩම ප්‍රත්‍යාගරණය කරන්න ගිහපු අලාභ ප්‍රමාණය අඩු කරනවා. ඉඩම ප්‍රත්‍යාගරණය කරන්න ගිහපු අලාභ ප්‍රමාණය ගණනය කරගත් අතනමම 6800ට ගලපලා ඒක මම කිව්ව පැහැදිලිව. ඒක අඩු කළාම වෙනවා සංශෝධනය කරගත්ත ලාභ 1650යි. ඒකට ගැලපුවා ගොඩනැගිල්ල ප්‍රත්‍යාගරණය කරලා ආපු ලාභය අතිරික්ත 600. ඒක අපි දන්නවා මම වෙනමත් අදලා පෙන්නුවේ 800ට එකතු වෙන්න ඕනේ එක. එතකොට ඉඩම ප්‍රත්‍යාගරණය කරනකොට අර මේ අලාභ ගන්න අපි ප්‍රත්‍යාගරණ සංචිතේ හිලව් කරන්නේ අඩු වෙන්න එපා 800 අඩු කළා. මෙතන සුද්ධ වෙනවා ඍණ 200. එතකොට එනවා වෙනත් මුළු විස්තීර්ණ ආදායම එනවා පුතේ. මෙතන අඩු වුණාම 1450. හරිනේ. එතකොට මෙතන අපි අවිල්ලා ලියනවා මුළු විස්තීර්ණ ආදායම. කොටස් දෙකක් තියෙනවා. එකක් 1650 අනිත් එක 200. ওই දෙකනේ 1450 දුන්නේ. මේ 1650 එකතු වෙන්න ඕනේ රඳවා ගත්ත ලාභෙට. හරිද? මේ 200 අඩු වෙන්න ඕනේ කොහෙන්ද? ප්‍රත්‍යාගරණ සංචිතෙන් 200. දැන් බලන්න 800න් 200ක් අඩු වුණාම ප්‍රත්‍යාගරණ සංචිත ඉතුරු වෙන්නේ කීයද? 600යි. මේ 800න් 800ම අඩු කරලා ආයේ 600 එකතු කළාත් අවසානට ලැබෙන්නේ 600. ඒක අපි මෙතන හදාගත්ත 200ක් විතරක් දාලා. එහෙනම් මතක තියාගන්න මේ තියෙන්නේ මේ රවුන්ඩ් කරේ හැමතැනම රවුන්ඩ් කරලානේ. මේ රවුන්ඩ් කීපයක්ම දැම්මේ 600 800 මෙන්න මේ කතාව. මේ දෙක. 800 රින 600 දාන්න. මේ 600 දාන 800 රින ඔය දෙක තමයි දාලා අවසාන උත්තරේ 600 හැදෙන විදිහට ගන්න. කෙසේව මුළු විස්තීර්ණ ආදායම මෙහෙම හදන්න ඕන අනිවාර්යයෙන්ම. හදලා රඳවාගත් ලාභයට ගලපන්න ඕනේ 1650 විතරයි. 200 වෙනම යනවා. ඔන්න ප්‍රත්‍යාගරණය කරලා ඉවරයි. එහෙනම් මම එනවා දැන් පළවෙනි ගැලපිල්ල ඊට පස්සේ පොදු සංචිතයට 350 මාරු කරන්න ඕනේ. විස්තරයට ලියනවා පොදු සංචිත මාරු කීයද තියෙන්නේ 350. පොදු සංචිතයට එකතු වෙනවා 350. රඳවාගත්ත ලාභ වලින් අඩු වෙනවා 350. දැන් පළවෙනි එකේ එකතුවට ගත්තොත් එකතුවට 1450ක් එකතු වෙනවා. මේකට බලපෑමක් නැහැ නේ. ඔන්න පොදු සංචිතත් මාරුවක් කරා.
දෙවෙනි එකේ තියෙන 2019 දින 1ක් රුපියල් 20 බැගින් වූ කොටස් 50000 ප්‍රසාද නිකුතුවක් සංචිත ප්‍රාග්ධනය කිරීමක් කරන ලද නමුත් ඒ පිළිබඳ සටහන් තබා නැත. මේ සඳහා පොදු සංචිත භාවිතා කිරීමට තීරණය කරලා දී. 50000 ගුණක වෙන්න ඕන පුතේ රුපියල් 20න් ඒ කියන්නේ ලක්ෂ 10යි. එහෙනම් මෙතන අපි ලියනවා ප්‍රසාද නිකුතුව මොකද්ද වෙන්න ඕනේ? සංචිත අඩු වෙලා හිමිකම වැඩි වෙන්න ඕනේ. සාමාන්‍ය කොටස් වලට එකතු වෙනවා මේ 1000. එකතු වෙලා පොදු සංචිත වලින් 1000ක් අඩු වෙන්න ඕනේ. මොකද සංචිත ප්‍රාග්ධනය කරනවා කියන එකට සංචිත අඩු වෙන්න ඕනේ. අඩු කරන්න කියන්නේ පොදු සංචිතය. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ තුන්වෙනි එක එකක් 15 බැගින් සාමාන්‍ය කොටස් 50000ක නිකුතුවකට ලද මුදල පමණක් මුදල් ගිණුමෙන් කොටස් නිකුතු කිරීමට මාරු කර ඇත. ඒ කියන්නේ ප්‍රාග්ධනය බවට පත් කරලා නැහැ. 50000 ගුණ වෙන්න ඕන 15න්. 50000 ගුණ කරපුවම 15න් කීයක් එනවද? 750ක් වෙනවා. එහෙනම් මේක කොටස් නිකුතුව කියලා 750 ප්‍රකාශ කළ ප්‍රාග්ධනයට එකතු වෙන්න ඕනේ. ඒකේ හැමම එකතුව තීරුවටත් යනවා. මොකද මේක අනිත් පැත්තට එකතු වෙන 750 කොහෙටද? මුදල් වලට. මුදල් අර කොටස් නිකුතු බැර. පස්සේ කොටස් නිකුතු අර ප්‍රකාශ කළ ප්‍රාග්ධන බැර. අන්තිමේදී කොටස් නිකුතු කිනු අහෝසි වෙලා යනවා. අපි කතා කරලා තියෙනවා මේවා. මුදල් හර වෙලා ප්‍රකාශ කළ ප්‍රාග්ධන බැර වෙන එකයි වෙන්නේ. ඔන්න 750 හරි. ඊට පස්සේ හතරවෙනි ඉඩම් ප්‍රත්‍යාගරණය කළා. පස්වෙනි එක ගොඩනැගිලි ප්‍රත්‍යාගරණය කළා. අවසාන එක සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලක්ෂ 9ක ලාභාංශ ගෙවීමට වර්ණීය කොටස් හිමියන්ට ඉතිරි ලාභාංශ ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කරනවා. තීරණය කරනවා කියන්නේ යෝජනා කරනවා. සාමාන්‍ය කොටස් හිමියන්ට මෙහෙම ගෙවන්න කියන එක අපි ලියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඒක සටහන් කරන්නේ නැහැ නොගලපන සිදුවීම. හැබැයි වර්ණීය කොටස් හිමියන්ට මෙහෙම ගෙවන්න කියලා යෝජනා කරන එක සටහන් කරනවා. ඒක මේ වර්ණීය කොටස් හිමියන්ට ගෙවන්න කියලා යෝජනා කරන ලාභාංශය ගෙවන්න ඕනේ. ඒක ගලපන සිදුවීමක් කියලා මතක තියාගන්න. එතන වර්ණීය කොටස් හිමියන්ට කොච්චරක්ද ගෙවන්න ඕනේ කියලා ගානේ කියලා නෑ. ඉතිරි ලාභාංශ ගන්න ඕනේ. එහෙනම් ගැළපිලි ඔච්චරයි මම එනවා ශේෂ පරීක්ෂමට. උඩම ශේෂ සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් ප්‍රත්‍යාගන සංචිත පොදු සංචිත රඳවාගත් තිබෙන ලියලා තියෙනවා. ඊටම ගොඩනැගිල්ලසේ ප්‍රත්‍යාගනය කළා. කොටස් නිකුත් කිරීම 800 කියලා තියෙනවා. කොටස් නිකුත් කිරීම 800ක් තියෙනවා. ඒ 800 අර කොටස් නිකුතුව සම්බන්ධ එක වෙන්නේ නැති. ඒකේ අපි 750 ගන්න. ඉතුරු අතිරික්ත ඒවා යවයි. ඒක අපිට ප්‍රශ්න නෑ මෙතෙන්ට. ඊට පස්සේ ගෙවු ලාභාංශ තියෙනවා සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස්. ඔය දෙකම අඩු කරන්න ඕන පුතේ. ඔය දෙකම අඩු කරන්න ඕන මේකේ. ගෙවු ලාභාංශ මම ලේසිම ක්‍රමයට හදලා දෙන්නේ. සාමාන්‍ය කොටස් වර්ණීය කොටස්. ස්ටඩි පැක් එකේ ලියලා තියෙන එක වෙනස් විදියකට ලියලා තියෙන්නේ. මුළු ලාභාංශ හොයලා මම ලියන්නේ ලේසිම ක්‍රමේ. ගෙවු ලාභාංශ බලන්න. සාමාන්‍ය කොටස් වලට තියෙන්නේ 520යි වර්ණීය කොටස් වලට 320යි. ඒ දෙකම අඩු කරන්න රඳවාගත් ලාභෙන් සාමාන්‍ය කොටස් වලට තියෙන්නේ 520. එකතුව තීරුණොත් අඩු කරන්න. ඊට පස්සේ වර්ණීය කොටස් වලට තියෙන්නේ 320. ඒකත් රඳවාගත් ලාභ වලින් අඩු කරලා එකතුව තීරුණොත් අඩු කරන්න. හරි. ඔන්න ගෙවු ලාභාංශත් ලිව්වා. ඊට පස්සේ යෝජිත ලාභාංශ ගන්න. මතක ඇති මම වෙන වෙනම ලියන්න කියලා දුන්නේ. මේක තමයි සරලම ක්‍රමය. ලේසිම ක්‍රමය වෙන වෙනම ලියන එක. මුළු ලාභාංශ හොයන්නේ නැතුව ගෙවු ලාභාංශ වෙනම ලියන්න. යෝජිත ලාභාංශ වෙනම ලියන්න. හැබැයි යෝජිත ලාභාංශ අපි ලියන්නේ මෙතන වර්ණීය කොටස් විතරයි. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් ලියනවද? නැහැ. ඒක ගලපන්නේ නැහැ. මුදේ ගලපන ඒවා විතරයි ලියන්නේ. එහෙනම් වර්ණීය කොටස් හිමියන්ගේ ලාභාංශ හොයන්න ඕනේ. මේකේ වර්ණීය කොටස් ප්‍රතිශතය දීලා තියෙනවා 114ක්. 2800 ගුණ කිරීම 114ක්. 114යි කියන්නේ 280යි
392ක් පුතේ ඔක්කොම 392යි. ඔය 392කින් ගෙවලා තියෙනවා 320ක්. ඒ කියන්නේ තව 72ක් ගෙවිය යුතුයි. ඒක තමයි යෝජිත ලාභාංශ. ඉතුරු ටික ගෙවන්න කියන. ඉතිරි ලාභාංශ. ඉතිරි 72යි. 2800ට 14ක් ගත්තම ඉන්නේ 392යි. ඒ 392කින් 320ක් ගෙවලා නම් තව 72ක් ගෙවිය යුතුයි. ඒ 72 ලියනවා මෙතන යෝජිත ලාභාංශ වෙනවා. ඔන්න ඔහොම ඔය ටික ලියලා ඔක්කොම ගණිතන ටික ලියලා මේ තීරු 15ට එකතු කරන්න ඕනේ. මේ තීරු 15ට එකතු කරන්න ඕනේ. හරිද? මේ තීරු 15ට එකතු කළාම එනවා සාමාන්‍ය කොටස් 13350යි වර්ණීය කොටස් 2800යි ප්‍රත්‍යාගන්න 600යි පොදු සංචිත එනවා 3800යි කියන්නේ 4150යි 3150යි රඳවාගත් තිපීම් එනවා පුතේ 6812යි අවසාන එකතුව තීරුව එනවා ඒක 26712යි හරි දැන් මේ හිමිකම් විනාශ වීමේ ප්‍රකාශනයක් හදන්නේ ඇයි මේක හදාන්නේ පුතේ ප්‍රසිද්ධ කරන්න ඇල්බර්ටි පාර්සෝ වලට සපයන්න හැබැයි අධ්‍යක්ෂක මණ්ඩලයට කළමනාකාරීත්වයට මේ ප්‍රකාශනය හදලා දෙන එකේ වැදගත්කමක් නැහැ ඒ නිසා අධ්‍යක්ෂක මණ්ඩලයට ගණන් හදනකොට මේක අපි හදන්නේ නැහැ ඒක අනිවාර්ය නැහැ ඒ වුණාට ඉගෙන ගන්නවා උගන්වනවා මෙතනදී මොකද අනාගතයේදී මේක අපිට ඕන වෙන නිසා දැන් ඉඳන්ම අධ්‍යයනය කරන්න පුරුදු වෙන්න මට කියන්න ඕනේ අපි මේක හදලා මේකේන මේ අවසාන ශේෂයන් තියෙනවනේ මේවා තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කියලා ලියන්නේ මේ දෙක සාමාන්‍ය කොටස සහ වර්ණීය කොටස සංචිත කියලා ලියන්නේ මේ තුන මේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනය මේ තුන තමයි සංචිත තේරුණාද කියන එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉන්න ඔය ටික එහෙනම් ඔන්න පුතේ මේ ගාන හදලා බලන්න තේරුම් නැති තැනක් තිබුණොත් අහන්න අනිවාර්යෙන්ම හරිද අපි ඊළඟ ගානට එනවා ඊළඟ ගාන මේ වීඩියෝ ක්ලිප් එකේදී සාකච්ඡා කරන්න යන්නේ නැහැ මොකද පොඩි කොටසක් තමයි සාකච්ඡා කරන්න එහෙම වුණොත් ඊළඟ ගාන තුන්වෙනි උදාහරණය ඒක සම්පූර්ණ ආදාය ප්‍රකාශනයක් හදන්න තියෙන්නේ මූල්‍ය හිමිකම් වෙනස් වීම ප්‍රකාශන සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සමග මම ඒ ගාන හදනවා ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී හතරවෙනි ගාන මම හදන්නේ නැහැ ඒක ඔයාලා තනියම හදන්න ඕනේ ඊළඟ ගාන හදලා ඊට පස්සේ මම ඔයගොල්ලෝගේ තුන්වෙනි පාඩම හවුල්‍යාපාර සම්බන්ධ ගිණුම් කරන්න එනවා හරිද රයිට් එහෙනම් මෙතනින් මේ වීඩියෝ ක්ලිප් එක නතර කරනවා මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය හදලා හොඳට පුරුදු වෙන්න කොහොමද ගිණුම් කරන්නේ කියලා නෑ හැමෝටම අයබෝන් බුස්සර්ණයි ජය වේවා